Rhythm TV. සඳහම් වරම් තෙරුවන් සරණයි සද්ධා බුද්ධ සම්පන්න සුපින්වත්නි රටම වසංගතයකින් ඇලලී තියෙන වකවානුවක ලොවම රෝග බියකින් ඇලලී ගොස් තිබෙන වකවානුවක නිවසට වී සිල් දහම් පුරන ඔබ වෙනුවෙන් නිකිනිපුර පසළොස්වක පොහෙන් නිමිති කරගෙන සදහම් මරණ ධර්ම දේශනාව ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. නිවසේ සිට සිල් දහම් පුරන ඔබේ හද මඩල බුදු කුටියක් තරම් වාසනාවන්ත කරන්නට ශාක්‍ය මීඩියා ආයතනය රිදම් TV YouTube චැනලය ඔස්සේ සෑම පුර පසළොස්වක පොහෝ දිනයකම ඔබ වෙනුවෙන් විකාශනය කරනු ලබන සදහම් අරණ ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනයක් සඳහායි අපි මේ සූදානම් වෙන්නේ. අද දවසේ ඊටාම ගෞරවයෙන් යුතුව පාද අභිවන්දනයෙන් යුතුව ආරාධනා කරනවා සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා හාපිටිගම ජයසුමනාරාම පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පටිපත්ති සංවර්ධන සභාවේ ගරු ලේකාධිකාරී අවසරයි පූජ්‍ය මක්කානිගොඩ අස්සජි නායක හාමුදුරුවන් වහන්සේට අප වෙනුවෙන් අපේ සිත් සතන් සුවපත් කරන්නට සද්ධර්ම දේශනාව පවත්වන්නට අපි নমස්කාර පෙරදැඩිව පාද අභිවන්දනයෙන් යුතුව ආරාධනා කර සිටිමු. සඳහම් වරම් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ටි ඵල සච්චි කිරියාය සංවත්තන්ති කතමේ චත්තාරෝ සප්පුරිස සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ටි ඵල සච්චි කිරියාය සංවත්තන්ති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද මේ පින්තුන් බලාපොරොත්තු වෙන්නේ නිකිනි පුරපසළොස්වක පොහොය නිමිති කරගෙන පැවැත්වෙන ධර්ම දේශනාවට සවන් දීමටයි මේ හැමදිනම බලාපොරොත්තු වෙන්නේ. නිකිනි පුරපසළොස්වක පොහොය බෞද්ධ ජනතාවට කාරණා කීපයක් නිසා වැදගත් වෙන දවසක්. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා පෙරවස් සමාදන් උනේ ඇසළ පොහොයට පසුදින පෙරවස් සමාදන් උනේ. යම් කිසි ස්වාමින් වහන්සේ නමකට පෙරවස් සමාදන් වෙන්න අවස්ථාවක් නොලැබුණා නම් පසුවස් සමාදන් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ මේ නිකිනි පුරපසළොස්වක පොහොය දවසේ පොහොය විනය කර්ම කරලා අව පෑලවිය දවසේ ඒ වස් සමාදන් වෙන්න පසුවස් සමාදන් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒක එකාතකින් වැදගත් කාරණාවක්. ඊළඟට අනිත් වැදගත් කාරණාවක් තමයි ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සම්බන්ධ කාරණාවත් මේ පොහොය දවස හා සම්බන්ධ වෙන වැදගත් සංසිද්ධියක්. ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ
මේ කටයුතු සංවිධානය කරලා ඒ අවශ්‍ය පිරිස සංවිධානය කරගෙන මහරහතන් වහන්සේලා 499 නමක් සූදානම් කරගෙන මේ සඳහා රජගහ නුවර බේබහාර පර්වතයේ පාමුල සප්තපර්ණි කියන ගල් ගුහාවේ ඒ ධර්ම සංගායනාව පවත්වන්නට කටයුතු ආරම්භ වුණේත් අද වගේ දවසක. ඒ නිසා නිකිණි පොහොය ඒ අතිනුත් වැදගත්කමක් දක්වනවා. ඊළඟ වැදගත්ම කාරණාවක් තමයි ආනන්ද ස්වාමින් වහන්සේ මහරහත් භාවයට පත්වීම පිළිබඳ කතා පුවතත් මේ දිනය හා සම්බන්ධ වෙන කාරණාවක්. ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා 500 නමක් සහභාගී කරගන්න අවශ්‍ය වුණා. නමුත් ඒ වෙන විට ආනන්ද ස්වාමින් වහන්සේ රහත් බවට පත් වෙලා සිටියේ නැහැ. එනිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ධර්මයේ පිළිබඳව වැඩි ප්‍රමාණයක් දැනගෙන සිටි බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානවල දේශනා කරපු ධර්මයේ පිළිබඳව සම්පූර්ණයෙන් තොරතුරු දැනගෙන හිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එසා උන්වහන්සේගේ සහභාගීත්වයේ මේ ධර්ම සංගායනාවට ඉතා වැදගත් වෙන නිසා උන්වහන්සේට මතක් කළා කෙසේ හෝ රහත් බවට පත් වෙලා මේ ධර්ම සංගායනාවට සහභාගී වෙන්නේ කියලා. ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම උත්සාහ අරගෙන වීරියෙන් වඩලා මේ දිනට ප්‍රථම නැත්නම් මේ පොයි දිනට ප්‍රථම සංගායනා පවත්වන දිනට ප්‍රථම රහත් භාවයට පත් වෙන්නට ඕනි කියන දැඩි අදිෂ්ඨානයෙන් භාවනා කළා. ඒ භාවනා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ සංගායනාව පවත්වන දිනට පෙර දින රාත්‍රියේ උන්වහන්සේ මේ සතර ඉරියව්වෙන්ම තොරව රහත් බවට පත් වුණු උත්තමයන් වහන්සේ නමක් බවට පත් වුණු බව ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ අතනුත් මේ දිනේ අපිට වැදගත්කමක් තිබෙනවා. ඊළඟට ලංකාවේ සේරුවාවිල්ල ඒ චෛත්‍යරාජානන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදන් කිරීම සිද්ධ වුණු දිනේ හැටියටත් වැදගත්කමක් දක්වනවා. ඒ වගේම ලංකාවේ ප්‍රධාන පෙරහැරක් වන දල්දා මාලිගාව මුල් කරගෙන සතර මහා දේවාලයේ මුල් කරගෙන පවත්වන ලබන ඒ දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන දිනේ හැටියටත් මේ වටිනාකමක් තිබෙනවා. මේ නිසා සිංහල බෞද්ධ ජනතාව වඩාත් උනන්දුවෙන් මේ පොහොය දිනය අනුස්මරණය කරමින් දාන සීල භාවනාදී පින්කම් වල යෙදෙන්නට කටයුතු යොදලා තිබෙනවා. නමුත් මේ රටේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම පවතින මේ වසංගත තත්ත්වය නිසා ඒ පින්කම් ආදී දේවල් නිසි විදිහෙන් විහාරස්ථාන ඇසුරු කරගෙන සිද්ධ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව නිවෙස්වලම ඉඳගෙන ඒ සීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීම තමයි සිද්ධ කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ අනුව ලංකාවේ බොහෝ දෙනා මේ මාධ්‍ය හා එකතුව මේ විදිහේ ආගමික වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මේ පොහොය දවස අර්ථවත් කර ගැනීමට කටයුතු කරන ආකාරය අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ නිසා අපි බොහොම සතුටටපත් වෙනවා මෙම ටීවී ආයතනය ඒ විදිහේ ධර්මදේශනාවක් සංවිධානය කරලා ඒ සිල්ගත් වසුවැසියන්ට පමණක් නෙමෙයි ලෝකවාසී ජනතාවටම ඒ ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සලසා දීම අපි බෙහෙවින්ම අගය කරනවා. ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදවතේ පහළ වෙච්ච හැඟීම් සමුදාය තමයි ධර්මය කියලා කියන්නේ. 84000ක් ධර්මස්කන්ධය කියලා අපි ඒ විවහාර කරනවා. සූත්‍ර, විනය, අභිධර්ම කියන කොටස් තුනට මේ ත්‍රිපිටකය කියලා කියනවා. මේ ත්‍රිපිටකයේ අයිති 84000ක් ධර්මස්කන්ධයෙන් බිඳක් තමයි මේ අවස්ථාවේදී අපි මේ දේශනා කරන්නේ.
අද මම මාතෘකාවසයෙන් සඳහන් කළ මේ පාඨය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ සපඤ්ඤ වර්ගයේ ඵල සූත්‍රය. ඵල සූත්‍රය. ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ සෝවාන් භාවයේ පිළිබඳව සෝවාන් භාවයට පත්වෙන කෙනෙකුට උදව් වෙන කාරණා පිළිබඳව තමයි ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ. බුදුදහමේ මේ තමන්ගේ විමුක්ති මාර්ගයේ සලසා ගන්න කෙනෙකුට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 3ක් පිළිබඳව සඳහන් කරනවා. ඒකට අපි කියනවා ත්‍රිවිධ ශික්ෂාව කියලා. සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. එතකොට සීලය කියලා කියන්නේ පුද්ගලයාගේ කායික වාචසික සංවරය තමයි සීලය කියලා කියන්නේ. එතකොට පුද්ගලයාගේ කායික වාචසික ඒ සංවර භාවය තමන්ගේ ඉදිරි ඒ චිත්ත සංවරය සඳහා චිත්ත සමාධිය සඳහා උදව් වෙනවා. සීලයෙන් පිරිසිදු වුණු සමාධිය තමයි මහත්ඵල වෙන්නේ, මහානිසංස වෙන්නේ. ඒ බව විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තිබෙනවා. සීලේ පිහිටලා කරනු ලබන ක්‍රියාවන් සාර්ථකත්වයට පත් වෙනවා. එතකොට චිත්ත සමාධිය ඇති කරගත්ත කෙනාට තමයි ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. සිතේ ඒකාග්‍රතාවය ඇති වුණාම ඒ තුලින් තමන්ගේ විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්න පුළුවන්කම තිබෙනවා. ජීවිතය හා ලෝකයේ දිහා යථා ස්වභාවය දකින්න පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනා ප්‍රඥාවෙන්. ඒ නිසා සීලයෙන් පිරිසිදු වුණු සමාධියේ මහත්ඵල වෙනවා වගේම සමාධියෙන් පිරිසිදු වුණු ප්‍රඥාවත් මහත්ඵල වෙනවා, මහානිසංසදායක වෙනවා. ඒ නිසා මේ ත්‍රිවිධ ශික්ෂාව තමයි මේ නිවන් මාගේ තිබෙන පඩිපෙළවල් 3. ප්‍රථම පඩියේ සීලය, දෙවෙනි පඩියේ සමාධිය, තුන්වෙනි පඩිය ප්‍රඥාව. මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීම තමයි බෞද්ධ ජීවන ප්‍රතිපදාවේ තියෙන මූලිකම අංගය වෙන්නේ. කවුරු හරි මේ විදිහට සීල සමාධි ප්‍රඥා වැඩිමෙන් යුක්තව ඒ ප්‍රතිපත්ති මාර්ගයේ සම්පූර්ණ කරනවා නම් ඒ තැනැත්තාට නිවන කියන අවස්ථාව ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. අපේ දහමේ සඳහන් වෙන ආකාරයට නිවන දක්වා ගමන් කරන ඒ ගමනේදී අවස්ථා 4ක් සම්පූර්ණ කරන්න ඕනේ. අපි එකට කියනවා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මඟ සතර ඵල කියන වචනේ අපි පාවිච්චි කරනවා. මාර්ග 4යි ඵල 4යි. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග 4යි ඵල 4යි. එතකොට ආර්ය භාවයට පත් වෙනවා කියලා කියන්නේ මේ කියන අවස්ථා 8ට පත්වීම. කවුරු හරි ආර්ය භාවයට පත් වුණා කියලා කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ අවස්ථා 4ට පත්වීම තමයි එයින් අදහස් කරන්නේ. එතකොට එයින් පළවෙනි අවස්ථාව තමයි සෝවාන් අවස්ථාව. එතකොට සෝවාන් භාවයට පත් වෙන්න කෙනෙකුට අවශ්‍ය කරන උදව් වෙන කාරණා සමූහයක් තමයි, කාරණා 4ක් තමයි මේ සූත්‍රයෙන් මේ පළමුවෙන් මාතෘකාවසෙන් සඳහන් කළේ. සෝවාන් භාවයේ ලබන්න උත්සාහවත් වෙන කෙනෙකුට සත්පුරුෂ සංසේවනයේ ඊ타ත්ම වැදගත්ම කාරණාවක්. සෝවාන් භාවයට පත් වෙන කෙනෙකුට පමණක් නෙමෙයි, එයින් මෙහා තමන්ගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට පත් කර ගන්නටත් ඒ තැනැත්තාට සත්පුරුෂ සංසේවනයේ කියන එක ඊ타ත්ම වැදගත් වෙන බව ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. දැන් අපේ දහමේ උගන්වනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන වචනයක්. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන වචනයක් උගන්වනවා. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද?
කල්යාණ මිත්‍රය කියලා කියන්නේ අපිට හොඳ නරක කියා දෙන, මාර්ගය අමාර්ගය වටහා දෙන, ඒ වගේම මෙලොව පරලොව පිළිබඳව දැනුම අවබෝධය ලබා දෙන, අපේ දියුණුවට අවශ්‍ය කරන අවවාද අනුශාසනා ලබා දෙන අය තමයි අපි මේ කල්යාණ මිත්‍රයෝ කියන වචනේ සඳහන් කරන්නේ. එතකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ කෙනෙකුගේ ජීවිතයේ දියුණුව සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු සම්පත්තියක් හැටියට තමයි ධර්මෙ පෙන්වා දෙන්නේ. දවසක් ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග කතා බහ කරමින් සිටින වෙලාවක සඳහන් කරනවා, ස්වාමීනි, මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් හරි අඩක්ම රඳා පවතින්නේ මේ සත්පුරුෂ ආශ්‍රය නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා නේද කියලා උන්වහන්සේ ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද එහෙම කියන්න එපා. මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් හරි අඩක් නෙමෙයි, මේ සම්මා සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සත්පුරුෂ ආශ්‍රයෙන් කියලා. කියන්නේ සත්පුරුෂ ආශ්‍රය ඒ තරම්ම මේ නිවන් මගට බලපාන උදව් වෙන කාරණාවක් කියන එකයි ඒකෙන් පැහැදිලිවම පේන්නේ. සත්පුරුෂ ආශ්‍රය නොවුනොත් පුද්ගලයා පිරිහීමටපත් වෙනවා. අපිට මංගල සූත්‍රයේදී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ අර දියුණුවට බලපාන කාරණා ගැන සඳහන් කරනකොට අසේවනාච බාලාණන් කියන වචනයක්. අසේවනාච බාලාණන්. බාලයෝ ආශ්‍රය කරන්න එපා. පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයෝ ආශ්‍රය කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. පණ්ඩිතයෝ ආශ්‍රය කිරීම, ඥානවන්තයෝ ආශ්‍රය කිරීම, සත්පුරුෂයෝ ආශ්‍රය කිරීම, කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කිරීම දියුණුවේ මංගල කාරණාවක් හැටියට තමයි එහි පෙන්වා දීලා තියෙන්නේ. එතකොට සත්පුරුෂ ආශ්‍රය කියන එක ඒකෙන් අපිට පේනවා කොයිතරම්නම් අපේ ජීවිතවලට අභිවෘද්ධිදායකද කියන එක ඒකෙන් හිතා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ සත්පුරුෂ ආශ්‍රය කොච්චර වැදගත් වෙනවද කියන එක පිළිබඳව තවත් අවස්ථාවක් තියෙනවා අපිට බොහොම පැහැදිලිව පේන අවස්ථාවක්. දැන් අපි ඕනම පින්කමක් කරලා ඉවර වෙලා අපි කරන ප්‍රාර්ථනාවක් තියෙනවා. බොහොම ප්‍රකට ප්‍රාර්ථනාවක්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ ගාථාවෙන් ප්‍රාර්ථනාව ගාථාවෙන් මොකද්ද කියන්නේ? මේ පුණ්‍ය කර්මයේ හේතුවෙන් ඉමිනා පුඤ්ඤ කම්මේන, මේ පුණ්‍ය කර්මයේ හේතුවෙන් මට බාල සමාගමයක් නොලැබේවා. මා මේ බාල සමාගමෝ, මට බාල සමාගමයක් වෙන්න එපා. මොකද බාල සමාගමයක් වුණොත් තමන්ගේ ජීවිතේ පිරිහීමටපත් වෙනවාමයි. අසත්පුරුෂයෝ කවදාවත් අපේ ජීවිතේට උදව් කරන්නේ නැහැ. අසත්පුරුෂයා කැමති වෙන්නේ අපේ පිරිහීම දකින්න. ඒ නිසා අසත්පුරුෂයා හැම වෙලාවෙම ඒ පාපකාරී ක්‍රියාවන්ට අපිව සම්බන්ධ කරගන්න තමයි කල්පනා කරන්නේ. ඒවට තමයි අපි පොළඹවන්නේ. ඒවට තමයි අපිට උදව් කරන්නේ. නමුත් සත්පුරුෂයා හැම නෙමෙයි, ඒ සත්පුරුෂයා අපේ දියුණුවමයි අපේක්ෂා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරනවා සතං සමාගමෝ හෝතු. යහපත් අයගේ ආශ්‍රයමයි අපේ ජීවිතයේ දියුණුවට බලපාන්නේ. සත්පුරුෂයන්ගේ ආශ්‍රයමයි අපේ ජීවිතයට බලපාන්නේ. පැවිදි බිමට පත්වෙන භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන්ම සත්පුරුෂ ආශ්‍රය කරන්නට ඕනේ. සත්පුරුෂ සංසේවනයේ යෙදෙන්නටම ඕනේ. එහෙම වුණොත් තමයි තමන්ගේ සීලාදී ගුණධර්ම දියුණු කරගෙන තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය දක්වා ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ ජීවිතයක නිවන් දැකීමෙන් මෙහා පැත්තේ අපිට තියෙන ලොකුම ආස්වාදජනක අපේ දියුණුවේ මාර්ගය තමයි මේ සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. දෙවෙනි කාරණා තමයි මේ සෝතාපට්ටි ඵල සත්‍ය කිරිය නැත්නම් සෝවාන් ඵලය ලබා ගැනීමේ දෙවෙනි උදව් වෙන කාරණාව තමයි අපේ ජීවිතේ හා සම්බන්ධ වැදගත් වෙන කාරණාව
තමන්ට සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමයි තමන් යා යුතු මාර්ගය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? අපි වැළකී යුතු ක්‍රියාමාර්ග මොනවද? කොයි දේද නිවන් මඟට උදව් වෙන්නේ? කොයි දේද පිරිහීමට යොමු වෙන්නේ හේතු වෙන්නේ? ආදී වශයෙන් දේ දැනගන්න නම් අපි බණ අහලා තියෙන්නම ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීම කරලම තියෙන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීම කෙනෙකුට ත්‍රිවර්ග සම්පත්තියක් ලබා දෙනවා කියලා තමයි අපි බණපොත්වල සඳහන් කරන්නේ. බණපොත්වල සඳහන් වෙනවා ත්‍රිවර්ග සම්පත්තියක් ලබා දෙනවා කියලා. ධම්මමේව සුනිස්සාමි ධම්මේ මේ රමති මනෝ නහි ධම්මා පරං අත්ති ලෝකං තිසම්පදං. සම්පදා තුනක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මොනවද? දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, නිර්වාණ සම්පත් කියන ත්‍රිවර්ග සම්පත්තියම ලබා ගන්න අපිට උදව් වෙන්නේ මේ ධර්ම ශ්‍රවණය කියන කාරණාවයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම කෙනෙකුට කොයිතරම් හිතකරද කියන එක ඒ ක්‍රියාකාරීත්වය තුළින් අපිට වටහා ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපි යම් තැනක අපේ ජීවිත හොඳ මට්ටමකින් පවත්වා ගන්නවා නම් ඒ පවත්වා ගන්න අපිට පුළුවන් වෙලා තිබෙන්නෙම මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසයක් හැටියට. අපේ මේ ජීවිත යහපත් තත්ත්වයෙන් පවත්වා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙම ඒ ධර්මයේ පිහිටෙන්මයි. එනිසා මේ ධර්මය අපිට මව් කෙනෙක්, පිය කෙනෙක්. ධම්මං විනා නත්ති පිතාච මාතා. අම්මා ධර්මයේ හා සමාන මවෙක් හෝ පියෙක් නැති කියන එක තමයි සඳහන් වෙන්නේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කොයිතරම් අපේ ජීවිතවලට අපේ ජීවිත ගොඩනැගීම සඳහා යම් ආධාරකාරී වෙනවද, පිහිට වෙනවද, උදව් වෙනවද? ඒ හා සමානව මේ ධර්මයේ තුලින් තමයි අපේ ජීවිත හැඩගස්වන්නේ. අපේ ජීවිත යහපත් මාර්ගයට යොමු කරන්නේ. මේ අපේ මේ භවයේ දුක් සහිත භවයෙන් එතර කරලා, සසරෙන් එතර කරවලා නිවන දක්වා වූ ඒ ගමනට යොමු කරන්නේ, ඒ තැනට පමුණවන්නේ ධර්මයමයි. ඒ නිසා ධර්මය අපි ශ්‍රවණය කරන්න ඕනේ. ධර්මයේ ඇසීමෙන් තමයි අපි පාපයේ වළකින්න පුළුවන්කම ලැබෙන්නේ, යහපතේ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ධර්මය ශ්‍රවණය කරන පුද්ගලයා තමන්ගේ ජීවිතය තුළ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව වර්ධනය කරගන්නවා. ධර්මයේ ශ්‍රවණය කිරීමේ නිසාම මේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තමන්ට ප්‍රගුණ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට පාපය කියන්නේ එක, පිරිහීම කියන්නේ මොකද්ද කියන එක දැනගෙන ඒවෙන් වළකිනවා. ඒවෙන් ඈත් වෙනවා. ඈත් වෙලා සදාචාර සම්පන්න හොඳ ජීවිත ගත කරන්න මේ ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයා නිරන්තරයෙන්ම පෙළඹෙනවා. ඒ නිසා පින්වත්නි, අපි නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. ඒක අපේ දියුණුවේ මාර්ගයක් කියන එක. කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං කියන ඒ කාරණාවෙනුත්, කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං කියන මංගල සූත්‍රයේ සඳහන් වනේ කාරණා දෙකෙන්ම ඒ කාරණාව පැහැදිලි කරලා තිබෙනවා. නිසා අපි නිරන්තරයෙන්ම එළඹෙන අවස්ථාවන්හිදී, සුදුසු කාලෙදී, සුදුසු අවස්ථාවන්හිදී ධර්ම ශ්‍රවණය කරමින් අපේ ජීවිතවල අඩුපාඩුකම් හරි ගස්සගෙන තියෙන හොඳකම් වැඩි දියුණු කරගෙන කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ නිසා අපේ ජීවිත නගනවා ගැනීම සඳහා උත්සාහවත් වෙන කෙනෙක් ඔය කියන කරුණු දෙක ප්‍රධාන වශයෙන්ම සිතේ තැන්පත් කරගන්නට ඕනේ. ඊළඟට තුන්වෙනි කාරණා තමයි යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරෝ කියලා කියන්නේ එළඹ සිටි සිහියෙන් යුක්ත වීම. එළඹ සිටි සිහියෙන් යුක්ත වීම කියලා කියන්නේ තමන් කරන කාර්ය පිළිබඳව නිවැරදි අවබෝධයකින් ඉඳගෙන සිත එක තැනක පිහිටවගෙන ඒකට අනුකූලව කටයුතු කිරීම.
අපේ සිතේ ස්වභාවය තමයි සිත නිතරම විපිලිසර වෙනවා, පෙරලෙනවා, එක එක පැත්තට ගමන් කරනවා. සිත නිරන්තරයෙන්ම වෙනස් වෙවි පවතින්නේ. හරියට දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ කියන උපමාව පෙන්වා දීලා තියෙනවා. සමහරලාට උපමා කරලා තියෙනවා කුළු ගොනෙකුට උපමා කරලා තියෙනවා. ඒ විදිහේ නොහික්මුණු ස්වභාවයෙන් යුක්තයි නිතරම විවිධ පැතිවලට ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී දේශනා කරනවා මේ සිතේ තියෙන විපිලිසර ස්වභාවය චිත්ත වග්ගය කියන ඒ කොටස තුළ ධම්මපදයේ සඳහන් කරලා තිබෙනවා නොයෙක් විදිහෙන් මේ සිතේ තියෙන ස්වභාවය. ඒ සිත එක්තැන් කර ගැනීම, සිත තැන්පත් කර ගැනීම, ඒ සඳහා තමයි සමත භාවනාව විශේෂයෙන් දේශනා කරලා තියෙන්නේ. ඒ සමත භාවනාවෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා මේ විසිරලා පවතින සිත එක අරමුණකට ගන්න පුළුවන්කම තිබෙනවා. පංච නීවරණ ධර්ම යටපත් කරගෙන ඒ සිත සමාධිගත කර ගැනීම තුළින් ධ්‍යාන සම්පත් ලබන්න පුළුවන් බව. ධ්‍යාන සම්පත් අෂ්ටම ධ්‍යාන දක්වාම තමන්ගේ ඒ සිත දියුණු කරගන්න පුළුවන්කම තියෙන බව පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම අභිඥා ලබන්න පුළුවන්කම තිබෙනවා. පංච අභිඥා ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ මේ යෝනිසෝ මනසිකාරයෙන් සිත එක අරමුණක පවත්වාගෙන ඒ අනුව ක්‍රියා කිරීමෙන් තමයි ඒ පංච අභිඥා පවා ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට සිත එක අරමුණක තැම්පත් කරගන්න භාවනාවත් ඒක අරමුණක්, භාවනාවේදී ඒක අරමුණක් හැටියට ධර්මාරම්මණය කියන අපි වචනේ පාවිච්චි කරනවා. ඒ ධර්මාරම්මණය කියන එක ඒ සිත එක අරමුණක තැම්පත් කරලා පවත් ගත්තාම ඒ කියන විදිහට සිත තැම්පත් වෙනවා. අර විපිලිසර භාවයේ නැති කරගන්න පුළුවන්කම තිබෙනවා. චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ තුලින්. ඊළඟට කාරණා තමයි ධම්මානුධම්ම පටිපන්නතාවය. ධර්මානුධර්ම පටිපන්නතාවය කියලා කියන්නේ ධර්මයේ සඳහන් ඒ ධර්ම කාරණා අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒව අනුගමනය කිරීම. තමන්ගේ ජීවිතයේ දියුණුවට අදාළ වෙන ධර්ම කාරණා මොනවද කියන එක තේරුම් අරගෙන ඒවා නිශ්චයාකාරයෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන කටයුතු කිරීම තමයි ඊළඟ කාරණය. එතකොට දැන් මෙන්න මේ කියන විදිහට මේ කාරණා හතර උදව් කරගෙන අපිට නිවන් මාගේ පළවෙනි පියවරට යන්න පුළුවන්කම තිබෙනවා. පළවෙනි පියවරට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ පළවෙනි පියවර තමයි සෝතාපට්ටි ඵලය කියලා කියන්නේ. පළවෙනි පියවර සෝතාපට්ටි ඵලය. එතකොට සෝවාන් භාවයට පත්වීම සඳහා උත්සාහවත් වෙන කෙනෙක් මේ කියන කාරණා හතර උපයෝගී කරගෙන තමන්ගේ ප්‍රතිපත්ති සම්පූර්ණ කරනවා නම් ඒ තැනත්තා ඊතා ඉක්මනින් මේ සෝතාපන්න භාවයට පත් වෙනවා කියන එක තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. පින්වත්නි, සෝවාන් භාවයට පත් වෙනකොට කෙනෙක් නැති කරන්නට ඕනේ කරන සංයෝජන ධර්ම පිළිබඳව අපේ ධර්මයේ සඳහන් වෙනවා. සංයෝජන ධර්ම 3ක් පිළිබඳව. ප්‍රධාන වශයෙන්ම සංයෝජන ධර්ම 10ක් තියෙනවා. සංයෝජන ධර්ම 10ක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ 10 තමයි දස සංයෝජන කියලා කියන්නේ. සංයෝජන කියලා කියන්නේ මේ සසරට බැඳ තබනවා කියන එකයි ඒකේ තේරුම. සංයෝජන කියන එකේ තේරුම සසරට බැඳ තබනවා කියන එක. මේ කියන සංයෝජන ධර්ම වලින් තමයි සත්‍ය සසරට බැඳ තබන්නේ. සත්‍ය සසරට බැඳ තබලා කෙලෙස් බරිත සත්වයක් බවට පත් කරගෙන ආයති භවයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන කර්ම බලවේග ගොඩනගන්නේ මේ සංයෝජන ධර්ම පදනම් කරගෙන. මේ සංයෝජන ධර්ම නිසා තමයි සත්‍ය භවයෙන් භවයට දිගින් දිගට ගමන් කරන්නේ. මෙරි මෙරි ඉපදී ගමන් කරන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටිය.
මමේ මාගේ කියන හැඟීම. දැන් අපේ සාමාන්‍ය ප්‍රත්‍යඥ පුද්ගලයෝ හැටියට අපි හැමෝගෙම තිබෙනවා මම කියන හැඟීමක් තියෙනවා. මම මගේ කියන හැඟීමකින් තමයි හැමදෙනින් කටයුතු කරන්නේ. මගේ ශරීරය, මගේ මේ ගෙදර, මගේ ගෙවල් දොරවල්, මගේ ඉඩකඩම්, මගේ අම්මා, මගේ තාත්තා, ওই විදිහට අපි මගේ ස්වාමියා, මගේ භාර්යාව, මගේ දරුවෝ ඔය කියන විදිහට මේ මමත්වයෙන් යුක්තව තමයි හැම දෙයක් දිහාම බලන්නේ. මේක මේ පුද්ගල ප්‍රත්‍යඥ පුද්ගලයන්ගේ තියෙන ස්වභාවය. ඒ මමත්වයේ තුල මොකද වෙන්නේ? සත්වයා නිරන්තරයෙන්ම අර රාගයෙන් බැඳීමක් ඇතිවීම තමයි ඒ තුල ඇති වෙන්නේ. තණ්හාවෙන් බැඳීමක් ඇතිවීම තමයි ඒතර තියෙන්නේ. තණ්හාව නිසා තමයි ආත්ම දෘෂ්ටිය තුළ ඒ සත්‍යය ඒ විදිහෙන් කල්පනා කරන්නේ, ක්‍රියා කරන්නේ. හැම දෙයක්ම අල්ලගන්න, හැම දෙයක්ම ගොඩ ගහ ගන්න, තමන්ගේ කරගන්න, ඒවායින් ආස්වාදයක් ලබන්න, ඒවා නැති වෙනකොට තමන් වේදනාවටපත් වෙන්න, ඒ වගේම වෙන කෙනෙක් ගන්නකොට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ, ක්‍රෝධය ඇති වෙන්නේ, වෛරය ඇති වෙන්න, මානය ඇති වෙන්න, පරිගන්න උත්සාහ කරන්නේ. මේ ඔක්කොම කරන්නේ කුමක් නිසාද? මේ ආත්ම දෘෂ්ටිය නිසා. ඒ නිසා ආත්ම දෘෂ්ටියෙන් වෙන් වෙලා මේ සියල්ලක්ම මමයේ මාගේ වශයෙන් ගත හැකි කිසි දෙයක් නැහැ. සත්වයේ පුද්ගලයෙක් වශයෙන් මේ දෙයක් ගත හැකි දෙයක් නැහැ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ තුලම පවතින්නේ මේ සියල්ලක්ම ධාතු වශයෙන් දකින්න. ධර්ම වශයෙන් දකින්න තමයි ධර්මයේ උගන්වන්නේ. ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් ඒවායේ තිබෙන ස්වභාවය යථා ස්වභාවයේ දැකීම තමයි මේ යථා භූත ඥානෙ ඇත්ත ඇත්තටින් දැකීම කියන වචනයෙන් සඳහන් කරන්නේ. ඒ නිසා අපේ ජීවිතය හා ලෝකයේ පිළිබඳව හරි දැකීමක් ඇති කරගන්න පළවෙනි පියවර හැටියට මේ ආත්ම දෘෂ්ටිය කියන එක ඈත් වෙන්න ඕනේ. ආත්ම දෘෂ්ටියෙන් වෙන් වෙන්න ඕනේ. මමේ මාගේ කියන හැඟීමෙන් ඈත්ව කටයුතු කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියලා කිව්ව එකයි. විශ්වවැදෑරුම් සක්කාය දිට්ඨිය කියලා අපි මේ පිළිබඳව කතා කරනවා. ඊළඟට විචිකිච්ඡා කියලා කියන්නේ මේ සිතේ ඇතිවෙනා වූ බුද්ධ ආදී අටතන සැකේ තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. බුද්ධ ආදී අටතන සැකේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක ඇති කරගන්නවා. ධර්මයේ පිළිබඳව සැක ඇති කරගන්නවා. සංඝයා පිළිබඳව සැක ඇති කරගන්නවා. ඉස්සරාත්මයේ පිළිබඳව සැක ඇති කරගන්නවා. මතු ආත්මයේ පිළිබඳව සැක ඇති කරගන්නවා. ඒ වගේම ශික්ෂා මේ දෙකම පිළිබඳව සැක ඇති කරගන්නවා. ඉස්සරාත්මයේ මතු ආත්මයේ දෙකම පිළිබඳව. ඊළඟට ත්‍රිවිධ ශික්ෂා පිළිබඳව සැක ඇති කරගන්නවා. ඊළඟට පටිච්චසමුප්පාදයේ හේතුඵල ධර්ම පිළිබඳව සැක ඇති කරගන්නවා. මේ විදිහට ස්ථාන 8ක සැක සංකා ඇති වෙනවා මේ ප්‍රත්‍යඥ සත්‍යයන්ගේ සිත් තුළ. ඒ තුලත් වෙන්නේ මොකද්ද? ඒක අකුසලයක්. ඒ සැකේ කියන එක අකුසලයක්. ඒ නිසා අකුසල් රැස් වෙන්නේ. සැක සංකා ඇති වෙනවා කියලා කියන්නේ අකුසල් රැස්වීමක් එතන සිද්ධ වෙන්නේ. ඒ නිසා සැක සංකා නැති කරගන්න එක මේ බුද්ධ ආදී අටතන සැකේ නැති කර ගැනීම තමයි සෝවාන් පුද්ගලයෙකුගේ තිබෙන ඊළඟ ලක්ෂණය. ඒතකොට පළමුවෙන් ආත්ම දෘෂ්ටියෙන් ඈත් වෙනවා. මමයේ මාගේ වශයෙන් ජීවිතය පිළිබඳව දකින්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඒ තිබෙනා වූ ස්වરૂපයන් පිළිබඳව යථා ස්වභාවයේ තේරුම් ගන්නවා. ඒ වගේම හැම දෙයක්ම පටිච්ච සම්පන්නව වෙනස් වී පවතින ධර්මතාවයන් කියන එක කල්පනා කරනවා. ඒක තමයි ඒ පළවෙනි අවස්ථාව. ඊළඟ දෙවෙනි අවස්ථාව වෙනකොට අර විදිහට ඇතිවෙනා වූ ස්ථාන 8ක පිළිබඳව ඇතිවෙනා වූ සැකය නැති කර ගන්නවා. විචිකිච්ඡාවයි කියලා කතා කළේ ඒකයි. ඊළඟට සීලපත පරාමාස තුන්වෙනි කාරණාව. සීලපත පරාමාසය කියලා කියන්නේ වැරදි සීල වෘත සමාදානයි. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමහර අය සිල් සමාදන් වෙනවයි කියලා
ඒ වැරදි සීල වෘත සමාදන් වෙලා අනුගමනය කරපු කතාපුවත් අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. අජ වෘත, ගෝ වෘත, සුනක වෘත ආදී වශයෙන් පංචතාපේ මේ විදිහට විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරලා තියෙනවා. සීලය කියලා හිතාගෙන සමහරු එළිවෙක් වගේ යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඉන්නේ කියන්නේ ඉරියව් පවත්තන්න පුරුදු වෙලා හිටියා. ගෝවෘත කියලා කියන්නේ හරකෙක් වගේ ඉරියව් පවත්තන ස්වරූපයට. සුනක වෘත කියලා කියන්නේ බල්ලෙක් වගේ අලු ගොඩේ බුදියන්නේ. කකුල් අතර අත් දෙකයි කකුල් දෙකයි තියාගෙන එහෙම ඇවිදින්නේ. ඒ වගේ ස්වරූප ඒ සුනකෙක් වගේ හැසිරෙන ස්වරූපය තමයි සුනක වෘත. ඊළඟට පංචතාපය කියලා තියෙනවා ගිනිගොඩ මහා මධ්‍යහානයේ ගිනිගොඩවල් හතරක් ගහගෙන ඒ ගිනිගොඩවල් මැද්දට වෙලා තැවෙනවා පිච්චෙනවා. ඒකට කියන්නේ කෙලස් තවනවා කියලා. ඒකට පංචතාපය කියනවා. මේ ගිනිගොඩවල් පහ බටේ තියෙන ගිනිගොඩවල් හතරයි සූර්ය තාපයයි මේ ගිනිගොඩවල් පහට මැදි වෙලා කෙලස් තැවීමේ සමහරු නිරත වෙලා තිබෙනවා. දැන් එදා සමාජයේ තිබුණු ඒ වැනි සීල වෘත අද සමහර අය අනුගමනය කරනවා අපිට පේනවා. සත්‍ය පේන්න තියෙද්දි තමන්ට අනුගමනය කරන්න සීලමය ප්‍රතිපදාවන් ඉතාමත්ම හොඳින් ධර්මයේ දේශනා කරලා තියෙද්දි සමහරු මේ ප්‍රතිපදාවන්ගෙන් ඈත් වෙලා වැරදි ක්‍රම අනුගමනය කරන අවස්ථා අපිට පේනවා. දැන් අද වුණත් සමහර අය අපිට පේනවා මහා විරාගීය වස්ත්‍ර ඇඳගෙන බොහොම අපිරිසිදුව අපිලිවෙලට ජීවත් වෙමින් ඒ සමහරට කෙලස් තවන ස්වරූපයෙන් යුක්තව සමහරු ක්‍රියා කරනවා අපිට පේනවා. තා සමහරු කටු ගහගෙන මේ සමහරලාට එල්ලිලා පැද්දි එහෙම ගිහිමින් යමින් ආගමික සංස්කාර හැටියට සමහර අය ඒ ප්‍රතිපත්ති අනුගමනය කරනවා අපිට පේනවා. ඒ වගේ විවිධ චර්යාවන් වර්තමාන සමාජය තුළ වුණත් අපිට පේනවා. නමුත් බුදුදහම උගන්වන්නේ නිවැරදිව තමන්ගේ ආගමික ප්‍රතිපදාවන් කුමක්දයි කියලා සීලය කුමක්දයි කියලා තේරුම් අරගෙන කායික වාචසික සංවර භාවය ඇති කරගන්නට ඒවා අනුගමනය කළ යුතු ආකාරය තමයි දහමෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි තමන්ගේ ජීවිතය නිවැරදි මාර්ගයේ ඔස්සේ ගමන් කරලා විමුක්තියට නිවනට යොමු වෙන්න කල්පනා කරනවා නම් නිවන් මාර්ගයේ ගමන් කරනවා නම් ඒ තැනත්තා තේරුම් ගත යුතුයි. ඒකට අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාමාර්ගයේ කුමක්ද කියන එක වටහාගෙනම අර සත්පුරුෂ ආශ්‍රයෙන් ඒ පිළිබඳ උපදේශ ලබාගෙන තමන්ගේ යා යුතු මාර්ගයේ කිරිය යුතු ප්‍රතිපත්තිය කුමක්ද කියන පිළිබඳව වැටහීමක් ලබා ගන්න. එතකොට මේ සෝවාන් මාර්ගයේදී මේ කියන විදියට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන සම්පූර්ණයෙන් නැති කිරීමෙන් තමයි සෝවාන් භාවයට පත් වෙන්නේ. සෝවාන් ඵලයට පත් වෙන්නේ. සෝවාන් ඵලය තමයි එතකොට මේ නිවන් මාර්ගයේ පළවෙනි අවස්ථාව. නිවන් මාර්ගයේ පළවෙනි අවස්ථාව. සෝවාන් බවට පත් වෙච්ච කෙනා කොයිම විදියකින්වත් නැවත සතර අපායේ උපදින්නේ නැහැ කියලා අපේ ධර්ම ග්‍රන්ථවල විස්තර කරනවා. සෝවාන් බවට පත් වුණාම නැවත කවදාවත් අපායගාමී වෙන්නේ නැහැ කියන එක දහම ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. එහෙම නැත්නම් මේක පඩියකට නැගලා තියෙන්නේ. මේ පඩියට නැග්ගට පස්සේ එතනින් ආයේ එයා පල්ලෙහාට වැටලා ආහපව් පිරිහීමටපත් වෙන්නේ නැහැ. ඒ සෝවාන් බවට පත් වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන් සඳහන් කරනවා එවැනි කෙනෙක් වැඩිම වශයෙන් උපදින්නේ ආත්ම භාව 7ක් පමණයි. ආත්ම භාව 7ක් පමණයි මේ සංසාරේ ගමන් කරන්නේ. ඒ ආත්ම භාව 7ක් තුල නිවන් දකිනවා. එහෙම අවස්ථා 7 ඒ අවස්ථා ආත්ම භාව 7 ගැන කියනකොට කියනවා ඒක බීජ කෝලංකෝල සත්තුක්කත්ත පරම කියන ඒ අවස්ථා තුනක් ගැන උගන්වනවා.
ඒක බීජ කියලා කියන්නේ මේ සෝවාන් භාවයට පත් වෙන සමහරු ඊළඟ උපතේදී නැත්නම් දෙවෙනි ආත්ම භාවයේදී අනිවාර්යයෙන්ම නිවන් දකිනවා. එයාට කියනවා ඒක බීජ කියන වචනේ සඳහන් කරනවා. ඊළඟට සත්තුක්කත් පරම කියලා කියනවා හත්වෙනි ආත්ම භාවයේ අනිවාර්යයෙන්ම නිවන් දකින කෙනාට කියනවා සත්තුක්කත් පරම කියලා. ඒ තැනත්තා හත්වෙනි ආත්ම භාවයේ අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනට පත් වෙනවාමයි. ඒ අතරතුර නිවන් දකින්න පුළුවන් ඒ තමයි කියන්නේ කෝලං කෝල කියන වචනයෙන් සඳහන් කරලා තියෙන්නේ. අර දෙකත් හතත් අතර යම් අවස්ථාවක නිවන් දකින්න පුළුවන් ඒ අවස්ථාව තමයි කෝලං කෝල කියන වචනේ සඳහන් කරලා තියෙන්නේ. එනිසා සෝවාන් භාවයට පත් වුණු තැනැත්තා සංසාරයෙන් ඈතර වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ජීවිතයේ විමුක්තියට පළවෙනි පියවර තබ්බ පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක මේ අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. ඊළඟට මේ සෝවාන් භාවයට පත් වෙච්ච පුද්ගලයාට ඊළඟට යන්න තියෙන්නේ සකුදාගාමි මාර්ගයට. සකුදාගාමි මාර්ගයට. සකුදාගාමි කියලා කියන්නේ මාර්ගය කියලා කියන්නේ ඒකදී කෙලස් දෙකක් තුනී කරනවා. නැති කරන්නේ නැහැ. තුනී කරනවා. කාමරාග පටිග කියන මේ සංයෝජන දෙක තුනී කිරීම තමයි මේ සකුදාගාමි මාර්ගයේදී කරන්නේ. එතකොට කාමරාගය කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තියේ තිබෙන ආසාව. එතකොට පංචකාම සම්පත්තිය පිළිබඳ තියෙන කැමැත්ත. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පිනවීමේ තිබෙන කැමැත්තට තමයි කියන්නේ කාමරාගය කියලා කියන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්ම කියන මේ කාරණා ඔස්සේ සංතරපණය කිරීම අපේ ජීවිතය තුළ අපි කරන දේ උදේ ඇහැරිච්ච වෙලාවේ ඉඳලා රාත්‍රියේ නිින්දට යන අවස්ථාව දක්වාම සිද්ධ කරන්නේ මේ කාරණාව. එතකොට මේ පංචකාම සම්පත්තියේ ආදීනව තේරුම් අරගෙන ඒවායේ ටිකෙන් ටික එබැවින් ඈත් වීම ඒවා ඉවත් වීම ඒවා අඩු කිරීම ඥානවන්තයාගේ ලක්ෂණය. ඥානවන්තයෙක් කියලා කියන්නේ එහෙම කෙනෙක්. අනුපුබ්බේන මේදාවි තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. කම්මල් කරුවේ රත්තරන් කෑල්ලක් අරගෙන රිදි කෑල්ලක් අරගෙන ඒකේ තියෙන එක රත් කරලා ඒකේ තියෙන මලකඩ අපද්‍රව්‍ය ටිකෙන් ටික ඉවත් කරලා හොඳ ලස්සන නිර්මාණයක් හදා ගන්නවා. තමන් කැමති නිර්මාණයක් හදා ගන්නවා. මාලයක් වෙන්න පුළුවන්, කරාබුවක් වෙන්න පුළුවන්, වලල්ලක් වෙන්න පුළුවන්, තැල්ලක් වෙන්න පුළුවන්. ඒක හදා ගන්නවා. ආන් ඒ වගේ මොකද්ද කරන්න ඕනේ? අනුපුබ්බේන මේදාවි කියලා කියන්නේ ඥානවන්තයා. ඥානවන්තයා ටිකෙන් ටික අනුපුබ්බේන අනුපිළිවෙලින් තෝකං ටිකෙන් ටික කනේ ක්ෂණයක් පාසා තමන්ගේ හිතේ තිබෙනා වූ මේ කෙලෙස් ස්වභාවයන් අර කියන බැඳීම් ටිකෙන් ටික අඩු කර ගන්න ඕනේ. ඒවා නැති කර ගන්න ඕනේ. ආන් ඒක තමයි මේන් අදහස් කරන්නේ. එතකොට කාමයන්ගේ තිබෙන ආදීනව පිළිබඳව කල්පනා කරලා ඒවයින් ඈත් වෙලා ඒවයින් ටිකෙන් ටික ඈත් වෙලා ඒවයින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න පුළුවන් අවස්ථාව දක්වා තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න ඕනේ. කාමරාග පටිඝ කියලා කියන්නේ තරහව. පටිඝ කියලා කියන්නේ තරහව. එතකොට ව්‍යාපාද කියන වචනේත් පාවිච්චි කරනවා. ඒ පටිඝ එහෙම නැත්නම් තරහව කියන දෙය සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය තුළ අපිට නිරන්තරයෙන්ම පේනවා. කෝපය, තරහව, වෛරය, පරිගැනීම ඔය කියන විවිධ වචන වලින් ඒකේ විවිධ අවස්ථා අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ කියන සංයෝජන ධර්ම දෙක තුනී කිරීමක් තමයි කරන්නේ මේ
සකෘදාගාමි මාර්ගයේදී. ඊළඟට අනාගාමි මාර්ගයේදී ඒ කෙලෙස් දෙක සම්පූර්ණයෙන් නැති කරනවා. ඒ සංයෝජන ධර්ම දෙක සම්පූර්ණයෙන් නැති කරනවා අනාගාමි මාර්ගයේදී. අනාගාමි කියලා කියන්නේ නැවත කාම ලෝකයට එන්නේ නැහැ. අනාගාමී කියන එකේ තේරුම නැවත කාම ලෝකයේ උත්පත්තියක් ලබන්නේ නැහැ කියන එකයි. එතකොට මේ කියන පළවෙනි මේ සංයෝජන ධර්ම පහ මේ පළවෙනි සංයෝජන ධර්ම පහ නැති කරාම ඒත නැත්තා නැවත මේ පල්ලෙහාට ඇදෙන්නේ නැහැ. ඒ නිසා ඕරම් භාගීය සංයෝජන කියලා මේ සංයෝජන වලට නමකුත් තියෙනවා. ඕරම් භාගීය. මේ ඕරම් භාගීය සංයෝජන ධර්ම පහ නැති කළාම ඒ අය පල්ලෙහාට ඇදෙන්නේ නැහැ. දැන් එතනින් එහාට යන්නේ උඩට. ඕරම් භාගීය සංයෝජන කියලා ඊළඟ සංයෝජන පහට නම් කරලා තියෙන්නේ ඕරම් භාගීය සංයෝජන. එතකොට ඒ අවස්ථාවට ඒ ඕරම් භාගීය සංයෝජන පහ නැති කරන්නේ රහත් බවට පත් වෙනකොට. රහත් බවට පත් වෙනකොට මොනවද මේ පහ? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන පහ. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන පහ. රූප රාගය කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල පිළිබඳව තිබෙන ඇලීම බැඳීම. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක 16 පිළිබඳව තිබෙන ඇලීම් බැඳීම් වලට තමයි කියන්නේ රූප රාග. අරූප රාගය කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 පිළිබඳව තියෙන ඇලීම. අරූපාවචර බ්‍රහ්ම ලෝක පිළිබඳව තියෙන ඇලීම. ඊළඟට මාන කියලා කියන්නේ මැනීම. මේ සමාජයේ ජීවත් වෙනකොට පුද්ගලයෝ විවිධ ආකාරයෙන් අපි මයින්නවා විවිධ දේවල්. අපි මයින්නවා ධනයෙන් මයින්නවා, රූපයෙන් මයින්නවා, ඒ වගේම දැනුමෙන් මයින්නවා. ඒ විදිහට විවිධ දේවල් වලින් අපි පුද්ගලයෝ මයින්නවා. එහෙම මයින් ආකාර 9ක් තියෙනවා. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියන මේ විදිහට තුනක් තිබෙනවා. උසස් කෙනාට වඩා මම උසස් කෙනා හා සමානයි, උසස් කෙනාට වඩා පහත්. මධ්‍යස්ථ කෙනාට වඩා උසස්, මධ්‍යස්ථ කෙනා හා සමානයි, මධ්‍යස්ථ කෙනාට වඩා පහත්. හීන කෙනාට වඩා උසස්, හීන කෙනා හා සමානයි, හීන කෙනාට වඩා පහත් කියලා ওই විදිහට අපි මයින් ආකාර 9ක් තියෙනවා. ඒ නිසා මේ මානයත් අකුසලයක්. ඒකත් අකුසලයක්. ඊළඟ උද්ධච්ච 9 වෙනි කාරණාව. සංයෝජනේ. උද්ධච්ච කියලා කියන්නේ නොසන්සුන් ස්වභාවය. සිතේ තිබෙන නොසන්සුන් ස්වභාවය විශේෂයෙන් කුසල් කරන්න, සිත තැම්පත් කරගන්න, ඒක අරමුණක තබා ගන්න නොපුලුවන් ස්වභාවය තමයි උද්ධච්ච ස්වභාවය. විසිරුණු ස්වභාවය. හරියට අලු ගොඩකට පිම්බා වගේ. අලු ගොඩකට පිම්බාම හැමතැන විසිරලා තියෙනවා වගේ සිත විසිරී පවතින ස්වභාවය තමයි එතනින් පෙන්눔 කරලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ අවිජ්ජා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අනවබෝධය. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මේ සත්‍ය හතර පිළිබඳව ඇති අනවබෝධය තමයි මේ අවිජ්ජා කියන වචනෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ සත්‍යාබෝධය, චතුරාර්ය සත්‍යාබෝධය ලැබීම තමයි රහත් භාවය කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ කියන විදිහට මේ දස සංයෝජන ධර්ම නැසීමෙන් තමයි සත්‍ය බලාපොරොත්තු වෙන විමුක්තිගාමී මාර්ගයේ පරම නිෂ්ඨාවට පත් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා දැන් මේ පින්නතුන්ට මම දේශනා කරපු ධර්මයේ සාරාංශය මතක් කරලා මගේ ධර්ම දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මම මේ පින්නතුන්ට දේශනා කරපු මේ සූත්‍ර ධර්මයේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ සපඤ්ඤ වර්ගයේ ඵල සූත්‍රය තමයි අද මාතෘකාව වශයෙන් මම යොදාගත්තේ. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සෝවාන් භාවයට පත් වෙන්න ක්‍රියා කරන කෙනෙකුට උදව් වෙන ධර්ම කාරණා 4ක් පවතින බව. ඒ 4 තමයි සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපන්නතාවය කියන මේ කාරණා 4
ඒ කාරණා හතරේ පිහිටලා ක්‍රියා කරන කෙනෙකුට සෝවාන් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන බව පෙන්වා දීලා තියෙනවා. ඒතකොට සෝවාන් භාවයේ ලැබෙන ප්‍රතිඵල පිළිබඳව සෝවාන් භාවයට පත් වෙනකොට සංයෝජන ධර්ම වලින් තුනක් සම්පූර්ණ නැති කරන ස්වභාවය පිළිබඳව මම මේ පින්තුන් කරුණු පැහැදිලි කරලා දුන්නා. ඊළඟට සෝවාන් භාවයෙන් උපරි අවස්ථාව සකෘදාගාමී අවස්ථාව කියන ඒ කරුණු ටික මම පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම සම්පූර්ණයෙන්ම මේ ඕරම් භාගී අකුසල ධර්ම සංයෝජන ධර්ම පහම නැති කිරීම තුළින් අනාගාමී තත්ත්වයට පත් වෙනවා. නැවත කාම ලෝකයට එන්නේ නැති ස්වභාවයට පත් වෙන බව පැහැදිලි කරලා දුන්නා. ඊළඟට උපරිම අවස්ථාව තමයි ඕරම් භාගීය සංයෝජන වලින් උද්දම් භාගීය සංයෝජන වලින් ඒවා නැසීමෙන් රහත් බවට පත් වෙන්න පුළුවන් වෙන ස්වභාවයත් ඒ රහත් බවට පත් වෙලා නිවන දක්වා ගමන් කරන ස්වභාවයත් මම පැහැදිලි කරලා දුන්නා. එනිසා මේ කාරණා පිළිබඳව හිතන්න කල්පනා කරන්න. මේ පිළිබඳව නොඑක් විදිහෙන් පොත්පත් තිබෙනවා. මාධ්‍යවල මේ පිළිබඳව ධර්මදේශනා ධර්ම සාකච්ඡා පවත්වනවා. ඒවා ශ්‍රවණය කරන්න, පොත්පත් කියවන්න, තමන්ගේ ධර්මඥානය දියුණු කරගන්න. එහෙම ධර්මඥානය දියුණු කරගෙන බොහොම දුකසේ ලබාගත්තා වූ මේ මනුෂ්‍ය ජීවිතයට යම්කිසි වටිනාකමක් එක්කාසු කරලා මේ තියෙන තැනින් ඉහළට යන්න. මේ ලබාගෙන තිබෙනා වූ මේ ස්වභාවී මනුෂ්‍ය ආත්ම භාවයේ තවත් උසස් තත්වයකට පත් කරගන්නට අපි අවස්ථාව උදා කරගන්නට ක්‍රියා කරමුයි කියන මේ යෝජනාව කරමින් පින්වත්නි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරාගෙන ක්‍රියා කරන පිරිසට පින් අනුමෝදන් කිරීමේ අවස්ථාව එස්.ආර්. කුසුමලතා උපාසිකා මාතාව බලාපොරොත්තු වෙනවා. ආදරණීය ස්වාමි පුරුෂයා වන කේ.ආර්. උපසේන මහත්මයාට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම ඒ සමගම බලාපොරොත්තු වෙනවා සුජීවත්ව වාසය කරන ප්‍රදීප් නිලාන්ත රන්දෙනිය, ශ්‍රීමා වික්‍රමසිංහ, සුසන්ත රන්දෙනිය කියන මේ දූ දරුවන්ට ආශිර්වාද කරන්නට. මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීමටත් ඒ උපාසිකා මාතාව බලාපොරොත්තු වෙනවා. එනිසා එස්.ආර්. කුසුමලතා උපාසිකා මාතාව බලාපොරොත්තු වන ඒ සියලුම අභිමතාර්ථයන් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු වේවායි කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේදී මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ගේ හේතුවෙන් බලයෙන් අපි හැමදෙනා මේ ලෝකේ මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ව්‍යසනකාරී ස්වභාවය, මේ COVID-19 මේ අසනීප වසංගත ස්වභාවය ලෝකේ තා ඉක්මනින් ලෝකයෙන් තුරන් වේවා. විශේෂයෙන් ශ්‍රී ලංකා වාසී ජනතාවට මේ තිබෙනා වූ ව්‍යසනයෙන් ඇතිවේ තිබෙනා වූ රෝග පීඩාවත් ඒ වගේම ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, අධ්‍යාපන වශයෙන්, සෞඛ්‍ය වශයෙන් විවිධ ආකාරයෙන් ඇතිවිලා තිබෙනා වූ පීඩාවන්ගෙන් නිදහසක්, සහනයක් ඒකාන්තයෙන්ම ලැබේවා. කායික මානසික සහනීය සුවසිත සැලසේවා. බලාපොරොත්තු අභිමතාර්ථයන් ඉෂ්ට වේවා. ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ශක්තිය, භාග්‍ය, ධෛර්යය ලැබේවා. අවසානයේ පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩවදාළ නිත්‍ය මංගල පරම සුන්දර උතුම් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පින හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනಂತಿ. හැම දිනාටම තෙරුවන් සරණයි. සඳහම් වරණි. නොදන්නා බොහෝ දහම් කරුණු සිතැඟි තැම්පත් වෙන්නට සද්ධර්ම දේශනාව පවත්වමින් හද මඩලේ දුක සංතාපය තුනී කරලා මේ දිනවල හදවතේ තියෙන බිය තුරන් කරගෙන ඒ සදහම් දේශනාව ශ්‍රවණය කරමින් අපි මහත් දෙයක් ලබා ගත්තා. අපි තාම ගෞරවයෙන් නමස්කාර පෙරදැඩිව අපේ ගෞරවනීය ප්‍රණාමය, කෘතඥතාවය
පාද අභිවන්දනයෙන් යුතුව අපේ හාමුදුරුවන් වහන්සේට පළ කර සිටිනවා. අද දවසේ සදහම් දේශනාව පවත්වනු ලැබුවේ හාපිටිගම ජයසුමනාරාම පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පටිපත්ති සංවර්ධන සභාවේ ගරු ලේකාධිකාරී අවසරයි පූජ්‍ය මක්කානිගොඩ අස්සජී නායක හාමුදුරුවන් වහන්සේ. ඔබ වහන්සේ කරන මේ ශාසනික යුග මෙහෙවර තව චිරාත් කාලයක් සමාජයේ වෙනුවෙන් බෞද්ධ සිස්සතන් වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට අවශ්‍ය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ සදහම් දේශනාව පටිගත කරනු ලැබුවේ හාපිටිගම ජයසුමනාරාම පින්බිමේ සිටයි. එවැගේම අද දවසේ සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය ලබා දෙන්නේ SR කුසුමලතා ආදරණීය මෑණියන් මියගිය තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා KR උපසේන මහත්මයාට පින්පෙත් අනුමෝදන් කරන්නට. ඒ වගේම සුජීවත්ව සිටින ප්‍රදීප් නිලන්ත රන්දෙනි, ශ්‍රේමා වික්‍රමසිංහ, සුසන්ත රන්දෙනි යන ආදරණීය දුවදරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් සියලුම මුණුපුරන් සහ මිනිපිරියන්ගේ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙමින් අනාගතයේ සුබ වෙන්නට මේ කරන ලද කුසල කර්මය හේතු වාසනා වෙන්නට කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබටත් මේ සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වයේ ලබා ගැනීමට අවශ්‍ය නම් මේ වන විට තිරේ දිස්වන දුරකථන අංකයට අමතලා ඔබගේ දායකත්වය වෙන් කරගන්නට පුළුවන්කම තියෙනවා. ශාක්‍යා මීඩියා ආයතනය රිදම් TV YouTube චැනලය හරහා සෑම පුරපසළොස්වක පොහෝ දිනයකම විකාශනය කරනු ලබන සදහම් මරණ සදහම් දේශනාවේ තවත් දහම් දේශනාවක් මෙලෙස නිමා කරන්නයි සූදානම් වෙන්නේ. ඔබේ හදවත බුදු කුටියක් තරම් වාසනාවන්ත වේවා. ශ්‍රී ලංකාවෙන් මේ ලෝකයෙන් මේ රෝග බිය තුරන් වෙලා වාසනාවන්ත සතුටින් දිවි ගෙවන්නට හැකි වාතාවරණයක් අපට උදා වේවා. එලෙස ප්‍රාර්ථනා කරමින් ලබන පුරපසළොස්වක පොහෝ දිනයේ සදහම් මරණ ධර්ම දේශනාවක් රැගෙන ඔබ හා හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නට අවසරයි. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. සදහම් වරණි.